අයිබෝන් දුවේ පුතේ අදත් ඔන්න අපි සූදානම් වෙනවා ඔබේ 12 වෙනි ශ්‍රේණියට අයත් තවත් එක් පාඩම් ඒකකයක තවත් එක් කොටසක් ආවරණය කරන්නට ඔබට මීට පෙරදී අපි සාකච්ඡා කළා ගැටුම් යනු ගැටුම් යන්නේ අදහස් කරන්නේ කුමක්ද ගැටුම් කළමනාකරණය පිළිබඳව ඊට අදාළ වන්නා වූ ගැටුම් වර්ගීකරණය සහ ගැටුම් ප්‍රවේශ පිළිබඳව මීට ඉහතදී අපි සාකච්ඡා කළා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න ගැටුම් හා ගැටුම් සමතනයට අදාළ වන්නා වූ තවත් මාතෘකාවක් පිළිබඳව. අද අපි ගැටුම් निराකරණය කිරීමට සමතනය කිරීමට අදාළ වන්නා වූ මූලික සංකල්ප පිළිබඳව තමයි දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. හරි, පාඩමට ප්‍රවේශ වෙන්න කලින් ඔබට යම්කිසි ගැටුම් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දෙන්න මම මේ වගේ සිද්ධියක් ඔබට ප්‍රකාශ කළොත්. දැන් හිතන්න ඔබේ නිවසේ අක්කා මල්ලි මේ අය අතරේ පොඩි ගැටුම් ඇති වෙනවා. මේ අය බොහොම කෙටි කාලයකට පුංචි ගැටුම් ඇති කරගන්නවා. අපි හිතමු එක දොඩම් ගෙඩියකට අක්කයි මල්ලි රණ්ඩු වෙනවා. දැන් මේක ගැටුමක් බවට පත් වෙලා. අක්කටත් ඕනේ මල්ලිටත් ඕනේ දොඩම් ගෙඩිය. දැන් මේකට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? මේකට දෙන්න පුළුවන් විසඳුම විදියට ඔබ සමහර විට කියයි දුවේ පුතේ දෙන්නටම භාගයක් හරියටම දෙකට මැදින් කපලා දෙන්න කියලා. එහෙම විසඳුමක් ඔබ ඉදිරිපත් කරයි. ඒත් එක්කම ඔබට කියන්න පුළුවන් සමහර විට අක්කා වැඩිමල් නිසා මල්ලි බාල් නිසා වැඩිමල් වයස අනුව මේක බෙදුවොත් හොඳයි කියලා. නමුත් මේ දෙදෙනා අතර මේ දොඩම් ගෙඩියට ඇති වෙලා තියෙන මේ ගැටුම ඔබ හිතනවාටත් වඩා විසඳුමක් වෙන්නට පුළුවන්. මේ ගැන හොයලා බැලුවහම මේ ගැන අධීක්ෂණය කළාම අපිට පැහැදිලි වෙනවා අක්කට අවශ්‍ය වෙලා තියෙන්නේ දොඩම් ලෙල්ල. එයාට කේක් හදන්න. මල්ලිට අවශ්‍ය වෙලා තියෙන්නේ දොඩම් කන්න. එතකොට මල්ලිට තමයි මද ටික අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ වගේ තමයි පුතේ ගැටුම් කියන්නේ. අපි ගැටුමක් සිදුවන ඒ ගැටුමට අදාළ වන්නා වූ නිමිත්ත අරමුණ පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව අපි ගැටුම් පිළිබඳව කතා කරනවා. ඒ නිසා ගැටුම කියන මාතෘකාව ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන්න දේශපාලන දාර්ශනිකයින් වගේම සමාජ දාර්ශනිකයින් මහත් උනන්දුවක් ඇති කරගෙන තිනවා. ඉතින් එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කරමු මේ ගැටුම් සමතනය පිළිබඳව. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා කරමු ගැටුම් සමතනයට අදාළ වන්නා වූ සංකල්ප පිළිබඳව තමයි දුවේ පුතේ අද දවසේ අපි ඔබත් සමග සාකච්ඡා කරන්නේ. දැන් උඩ පේනවා බොහොම පැහැදිලිව ගැටුම කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව දේශපාලන දාර්ශනිකයින් වගේම සමාජ විද්‍යාඥයින්ට ලොකු උනන්දුවක් කැමැත්තක් ඇති වුණා ගැටුම පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔබට පැහැදිලිව පේනවා ගැටුම මානව සමාජයට ඇති කරන බලපෑම සාධනීය හා නිෂේධනීය මට්ටමේ සම්බන්ධතාවයක් විදිහට අපිට ගැටුම හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මෙහිම ගැටුම සාධනීය හා නිෂේධනීය මට්ටමින් ජන සමාජයට බලපෑමක් සිදු වෙනකොට ගැටුම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දේශපාලන දාර්ශනිකයින් වගේම සමාජ විද්‍යාඥයින්ගේ වැඩි කැමැත්තක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගැටුම් සමතන ක්‍රියාවලිය ඊටාම සංකීර්ණ හා ඊටාම අධ්‍යයනය කළ යුතු ශාස්ත්‍රීය අධ්‍යයනය කළ යුතු ශ්‍රේෂ්ඨයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ මේ ගැටුම් සමතන ක්‍රියාවලියට අදාළ වන්නා වූ සංකල්ප පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් ඔබට පේනවා මේ ගැටුම් සමතනයට අදාළව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන මූලික වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැටුම් සමතනයට අදාළ වන්නා වූ ශාස්ත්‍රීය මාධ්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔබට පේනවා ගැටුම් ගැන කල්තබා අනතුරු ඇඟවීම, ගැටුම් වැළැක්වීම, ගැටුම් කළමනාකරණය, ඒ වගේම ගැටුම් පරිවර්තනය, පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම සහ ගැටුම් සමතනය කියන සංකල්ප පිළිබඳව තමයි අද දවසේ අපි පළවෙනි අදියර තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ගැටුම් ගැන කල්තබා අනතුරු ඇඟවීම. දැන් සාමාන්‍යයෙන් ගැටුමක් ඇති වෙන්නේ දුවේ පුතේ සමාජයේනේ. එතකොට මේ සමාජයේ ඇති වෙන ගැටුම පිළිබඳව
කලින් අවබෝධ කරගන්න අපට හැකියාවක් තියෙනවාද? ඒ ගැටුම පිළිබඳව අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්ද? එහෙම හැකියාවක් තියෙනවා. ඒ සඳහා අපි කළ යුතු දේ තමයි මේ පිළිබඳව සමාජ විද්‍යාඥයින්ගේ උනන්දුව යොමු වෙලා තියෙනවා. මේ ගැටුම ඇති වෙන්නේ සමාජයේ නිසා. සමාජයේ තියෙන තොරතුරු දත්ත පිළිබඳව නිරන්තරයෙන් අවදීන් ඉන්නවනම්, ඒ පිළිබඳව ස්වාබැලීම කරනවා නම් අපට පුළුවන් මේ ගැටුමට ආශ්‍රය අදාළ වන්නා වූ සමාජ කොටස් කවුරුන්ද? ඒ වගේම ගැටුම ඇති වෙන්නේ මොන වගේ ස්ථානවලද කියන කාරණා පිළිබඳව හරියාකාර අවබෝධයක් ලබා ගන්න. ඒ නිසා මේ ගැටුම් කළමනාකරණයේ සමතනයට අදාළ වන්නා වූ ප්‍රධාන ශාස්ත්‍රීය හැදෑරීමක් බවට මේ අනතුරු ඇඟවීම කියන කාරණාව පත් වෙනවා. දැන් ඒ අනුව ඔබ හිතනවාද ගැටුම ඇතිවන ඕනෑම සමාජයක් තුළ කල්වේලා ඇතුව වේලාසරින් ඒ ගැටුම ඇතිවෙන සමාජයේ පිළිබඳව ප්‍රාථමික වශයෙන් අපි දත්තා තොරතුරු ඒක රාශී කරොත් ඊට අදාළ වන්නා වූ ගැටුමට පසුබිම් වන සාධක පිළිබඳව අපට බොහෝම අපූර්ව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ අනුව ඔබට පේනවා ගැටුම ඇති විය හැකි ස්ථාන, සමාජ කොටස් ආදිය හඳුනාගෙන ඒවා වෙතින් ගැටුම ඇතිවීමට තුඩුදිය හැකි හේතු අධ්‍යයනය කර ඒවා විසඳීමට මේ හරහා යෝජනා ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ අනුව මේ සාමාන්‍යයෙන් අපි ගැටුමක් ඇති වුණාට පස්සේ එය කළමනාකරණය කිරීම සහ විසඳීමට යනවාට වඩා ගැටුම ඇතිවීමට පෙර ඒ පිළිබඳව සමාජය තුළ ඉඳලා දත්ත හා තොරතුරු ඒක රාශී කිරීම අතිශය වැදගත් කාරණාවක්. මේ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා ඇමරිකානු මහාචාර්යවරයෙක් වන කෙනත් බෝල්ඩින් තමයි මේ පිළිබඳ අවධානය යොමු කරලා තියෙන මහාචාර්යවරයා දින. ඔහු කියනවා අපිට පුළුවන්ලු මේ සමාජීය තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත කේන්ද්‍රයක් අපි පවත්වාගෙන යනවා නම් අපිට පුළුවන්ලු මේ ගැටුම් निराකරණයට අදාළ වන්නා වූ සමාජ කොටස් සහ ඊට අදාළ වන්නා වූ ස්ථාන පිළිබඳව හරියාකාර තොරතුරු ලබා ගැනීම සඳහා. දැන් ඔබට පේනවා මෙතන පැහැදිලිව අපි උදාහරණයක් ආශ්‍රයෙන් මේ தත්ත්වය අපි පැහැදිලි කරගමු. දැන් ඔබ දන්නවා කාලගුණ විද්‍යාඥයෝ කාලගුණය පිළිබඳව නිරන්තරයෙන් අවදීන් ඉන්නවා. ඒ පිළිබඳව දත්ත හා තොරතුරු නිරන්තරයෙන් ලබා ගන්න කාලගුණ විද්‍යාඥයෝ මේ සඳහා නිරන්තර අවදීන් තමයි සිටින්නේ. නිරන්තරයෙන් තොරතුරු එකතු කරනවා, දත්ත එකතු කරනවා. පරිසරයේ තියෙන උෂ්ණත්වය, ඒ වගේම පරිසරයේ තියෙන වෙනස් වීම්, දේශගුණික වෙනස් වීම්, කාලගුණ වෙනස් වීම් පිළිබඳ නිරන්තර අවබෝධයෙන් ඉන්නවා. ඒ අවබෝධය තුලින් ලබා ගන්න විශ්ලේෂණය තමයි ඉදුවේ පුතේ කාලගුණික වාර්තාව බවට පත් වෙන්නේ. එතකොට මේ ආකාරයෙන්ම අපට ගැටුමක් පිළිබඳවත් සමාජයේ දත්ත හා තොරතුරු පිළිබඳව අපි අවදියෙන් ඉඳලා ඒවා ඒකරාශී කළා ගැටුමත් මේ ආකාරයෙන් කල් වේලා ඇතුව අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි මේ බෝල්ඩින් මහාචාර්යතුමා පෙන්වා දෙන්න උත්සාහ කරයි. ඒතර ඔබට පැහැදිලි වෙනවා මෙතන කාරණාවක් ගැටුම කල් වේලා ඇතුව ඒ පිළිබඳව අනතුරු ඇඟවීම අතිශයින් මානව සමාජයට වැදගත් වෙනවා. ගැටුම ඇති වූාට වඩා ඊට පෙර ඊට අදාළ වැළැක්වීමට අදාළ වන්නා වූ යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා මේ තුලින්. ඒ නිසා මේ ගැටුම් සමතනයට අදාළ ක්‍රියාවලිය තුල අතිශය වැදගත් සංකල්පයක් විදියට අපිට මේ සංකල්පය හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. ගැටුම වැළැක්වීම කියන සංකල්පය ශාස්ත්‍රීය වශයෙන් අපිට ප්‍රවේශයක් විදියට ඊළඟට වැදගත් වෙන මාධ්‍ය. දැන් මේ ගැටුම වැළැක්වීම කියන්නේ අපි අර අනතුරු ඇඟවීම තුලින් ලබා ගන්නා ලද ඒ සමාජ ප්‍රශ්නය ගැටුම පිළිබඳව අපිට පුළුවන් ඊළඟ පියවර හැටියට ගැටුම වළක්වා ගන්න. ඒ සඳහා අපිට කරන්න පුළුවන් මොන වගේ ක්‍රියාමාර්ගද? ඒ සඳහා අපිට යෝජනා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියන එක තමයි ගැටුම වැළැක්වීම කියන සංකල්පය තුල අපි අර්ථ දක්වන්නේ. හරි. ඒ අනුව බලන්න මෙතන පැහැදිලිව ඔබට පේනවා කල්තබා අනතුරු ඇඟවීමේ ගැටුම වැළැක්වීමේ ආරම්භකම පියවරක්. දැන් අපි කලින් සඳහන් කළේ ගැටුම වළක්වන්න තියෙන දැන් තොරතුරු රැස් කළ පමණින් දුවේ පුතේ ගැටුම විසඳෙන්නේ නැහැ. මෙහෙම ගැටුමක් තියෙනවා කියලා කල් වේලා ඇතුව අවබෝධයක් ලැබෙනවා. හැබැයි ගැටුමට විසඳීමට එය ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඒ නිසා අපි කියනවා ගැටුම විසඳීමට වැළැක්වීමට තියෙන ආරම්භක පියවරක් තමයි ඒ කලින් සඳහන් කරේ.
එහෙමනම් දැන් තියෙන්නේ මොකද්ද? මේ ක්‍රියාමාර්ගය මොකද්ද? ගැටුම ඇතිවීමට බලපාන සාධක සහ ඉඩකඩ සහ ස්ථාන හඳුනාගත් පසු ගැටුම බවට උස්සන්න වීම වැළැක්වීම මේ ක්‍රියාමාර්ගයේ අරමුණක් බවට පත් වෙනවා. ඊටාම පැහැදිලිව වැදගත්ම කාරණාව තමයි ගැටුම බවට උස්සන්න වීමට වැළැක්වීම කියන ක්‍රියාමාර්ගය. ගැටුමක් බවට පරිවර්තනය වෙන්න නොදී එය වළක්වා ගැනීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි මෙතෙන්දී අතිශය වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ. දැන් ඔබට පේනවා මෙන්න මේ උදාහරණය තුළින් මේ පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. දැන් නිවාස සංකීර්ණවල ඔබ පැහැදිලිව දැකලා තියෙනවා මේ ගින්නක් ඇති වුවොත් මහා විශාල හානියක් වෙනවා. ඒ නිසා නිවාස සංකීර්ණවල තියෙනවා ගිනි නිවීම සඳහා යම් යම් උපාංග ටිකක් කලින් සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා ඔබ දකිනවා මොනවාද? ගිනි නිවීම උපකරණ, වතුර පොම්ප, නලා, හදිසි දැනුම් දීම සඳහා නලාවක්. මේ වගේ උපකරණ කලින් පූර්ව සූදානමක් දකින්න තියෙනවා නිවාස සංකීර්ණවල. එතකොට ඒකේ අරමුණ මොකද්ද? ගින්නක් ඇතිවීම වැළැක්වීම. එතකොට ඒ හා සමානම ක්‍රියාමාර්ගයක් තමයි දුවේපතේ මේ ගැටුම් වැළැක්වීම කියලා කියන්නේ. ගැටුම පිළිබඳව කල් වේලා ඇතිව අනතුරු ඇඟවීම් තොරතුරු ලබා ගත්තට පස්සේ ෂණිකව ඒට අවශ්‍ය කරන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම හරහා ගැටුම වැළැක්වීම මේ ගින්න නිවීම හා සමානයි. ඉතින් මේ නිසා පූර්ව අවබෝධයකින් සහ පූර්ව තොරතුරු ලබාගෙන ඒ ඔස්සේ ගැටුම් සමතනය සඳහා යොදා ගන්න ක්‍රියාමාර්ගයක් විදියට අපිට ගැටුම් වැළැක්වීම පෙන්වා දෙන්නට පුළුවන්. හරි. දැන් ඔබට මේ පිළිබඳවත් ගැටුම් වැළැක්වීම පිළිබඳවත් අවබෝධයක් ලැබුණා කියලා විශ්වාස කරනවා. හොඳයි. ගැටුම වැළැක්වීම පිළිබඳව ප්‍රධාන ආකාර දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි සරල වැළැක්වීම සහ ගැඹුරු වැළැක්වීම යනුවෙන් ගැටුම වැළැක්වීම සඳහා තියෙන ප්‍රධාන ආකාර දිත්වය. අපි බලමු සරල වැළැක්වීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා. සරල වැළැක්වීම කියන්නේ ඇත්තටම කිව්වොත් ගැටුමක් කිසියම් ආකාරයක ප්‍රචණ්ඩකාරීත්වයක් දක්වා වර්ධනය කිරීම. සාමාන්‍ය ගැටුමක් ආරම්භකම අවස්ථාවේ ප්‍රචණ්ඩකාරීත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. ක්‍රමානුකූලයේ ප්‍රචණ්ඩත්වයේ කරා යාම වළක්වා ගැනීම සඳහා වන පියවරක් තමයි මේ සරල වැළැක්වීම හරහා තියෙන්නේ. දැන් අපි ගත්තොත් ප්‍රචණ්ඩ අවධියට පැමිණීම වැළැක්වීම සඳහා ඔබට පේනවා මෙතන පැහැදිලිව ගැටුමක් ප්‍රචණ්ඩ අවධියට පැමිණීම වැළැක්වීමට පියවර ගැනීම. ඊටම පැහැදිලිව මේ කාරණාව ඔබ highlight කරගෙන මතක තියාගන්න. ගැටුමක් ප්‍රචණ්ඩ අවධියට එන්න වළක්වීම සඳහා ගන්න ක්‍රියාමාර්ගය අපි කියනවා සරල වැළැක්වීම කියලා. එතකොට මෙය එක්තරා ආකාරයක ගැටුමක කරන්න පුළුවන් අර ගැටුම තීව්‍ර වෙන්න නොදී ගැටුම දරුණු වෙන්න නොදී යම් කිසි සීමාවක සීමා කොට තබා ගැනීම සඳහා කරන වැළැක්වීමක් විදියට අපිට සරල වැළැක්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ සඳහා මොනවාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීම කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සංවාද, සහමන්ත්‍රණ සහ සාම සාකච්ඡා සහ ගැටලු විසඳීමට අදාළ වැඩමුළු පවත්වන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපිට පේනවා ගැටුම සංවර්ධනය වෙන්න තීව්‍ර වෙන්න නොදී ගැටුම කිසියම් තැනකදී වළක්වා ගැනීම සඳහා මේ සරල වැළැක්වීම භාවිතා කරන්නට පුළුවන්. මෙය අපි සඳහන් කරන්නේ ගැටුම වැළැක්වීම සඳහා එක් පියවරක් පමණයි. හරි. ඊළඟ පියවර මොකක්ද? ගැඹුරු වැළැක්වීම. දැන් දුවේ පුතේ සාමාන්‍යයෙන් ගැටුමක් ඇති වෙන්නේ නම් සමාජීය වශයෙන් ගැඹුරු කාරණා අරමුණු නිමිති මේ ගැටුමක් තුළ අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේ ගැටුම පිළිබඳව මතු පිටින් තියෙන තීව්‍රතාවය වළක්වීම තමයි අපි සරල වැළැක්වීම කියලා කිව්වේ. නමුත් ගැටුමේ තියෙන අභ්‍යන්තර අරමුණු, එහි ව්‍යුහයන්, ඒ වගේම ඊට අදාළ වන්නා වූ නිමිති පිළිබඳව යම්කිසි ආකාරයක ගැඹුරු හැදෑරීමක් සහ ඒ ඔස්සේ සිදු කරන වැළැක්වීමක් තමයි මේ ගැඹුරු වැළැක්වීම හරහා සිදුවන්නේ. දැන් ඔබට පේනවා පැහැදිලිවම මේන් කරන්නේ මොකක්ද? ගැටුමට පාදක වන මූල හේතු සොයලා. ඒ කියන්නේ ගැටුම සිදුවන්නේ කොයි සමාජයේද, ඒ සඳහා බලපෑම් සාධක මොනවාද කියන එක ගැටුමේ මූල පද්ධතිය පිළිබඳව හොයා බලලා ඊට විසඳුම් ලබා දී ගැටුම ඇතිවීමේ ඉඩකඩ වැළැක්වීම. මේකට කරන්න පුළුවන් සාධක අපි ඊටාම ගැඹුරෙන් සමාජය තුළ තියෙන අති සංකීර්ණ කාරණා තමයි මේ අපි මේ මූල හේතු හොයාගෙන ගියොත් අපට හම්බෙන්නේ.
අපි දන්නවා බොහොම පැහැදිලිව සමාජයක ගැටුම් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා සමාජයේ පවතින මිනිස්සු තුළ පවතින විවිධ වූ සමාජ ප්‍රශ්න හෝ දේශපාලන ආර්ථික ක්‍රමයේ මගින් නැති කරන්නා වූ ප්‍රශ්න. ඒ නිසා මේකට විසඳුම් විදියට ඉදිරිපත් කරන්න පුළුවන් කාරණා මොනවාද? ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සංවර්ධන ක්‍රියාමාර්ග බොහොම වේගයෙන් සංවර්ධන ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. ආදායම් සමාජයේ යලි බෙදා හැරීම සඳහා යම් ක්‍රියාමාර්ග පාලන තන්ත්‍රවලට ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි සුබ සාධන ප්‍රතිපත්ති. සාමාන්‍ය ජනතාවගේ ඊටාම පීඩාකාරී ජීවන රටාව තුළ තමයි ගොඩක් වෙලාවට මේ ගැටුම් වලට මුල පුරන්නේ. ඒට මූල හේතු බවට පත් වෙන. ඒ නිසා යම්කිසි හොඳ ජීවන මට්ටමක් ජනතාවට ලබා දෙනවා නම් එය යම්කිසි ආකාරයක ගැටුම් වළක්වා ගැනීම සඳහා ගන්න පුළුවන් ප්‍රබල ක්‍රියාමාර්ගයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා අදාළ වන්නා වූ ප්‍රතිපත්ති පුළුවන් ආණ්ඩුවට ඒ සඳහා සැලසුම් කරන්න. ඒ වගේම තමයි දේශපාලන ආයතන ගොඩනගන ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ජනහිතකාමී දේශපාලන ආයතන නිර්මාණය කරනකොට ජන සමාජයේ පවතින ගැටුම් ඇතිවීමේ සම්භාවිතාවය ශීඝ්‍රයෙන් පහළ යනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව ඔබ අවබෝධ කරගන්න ගැටුම් වැළැක්වීමේ ඊටාම ගැඹුරු අවස්ථාවක් විදියට මේක සඳහන් කරන්න පුළුවන්. ඊටාම සංකීර්ණ අවස්ථාවක්. මෙය සිදු කිරීම ෂණිකව කරන්නට බෑ. මේ ගැඹුරු වැළැක්වීම ඊටාම ක්‍රමානුකූලව පාලන තන්ත්‍රවලට මේක කරන්න වෙනවා. ඉතින් මේ ක්‍රියාමාර්ගය අති ප්‍රබල ක්‍රියාමාර්ගයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව ඔබ ඉගෙන ගත්තා ගැටුම් වැළැක්වීමේ ප්‍රධාන ක්‍රම දෙකක් පිළිබඳව. ඒ තමයි සරල වැළැක්වීම සහ ගැඹුරු වැළැක්වීම කියන ක්‍රම දෙක පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලැබුණා. හොඳයි දුවිපතේ. දැන් ඊළඟ සංකල්පයට අපි ගැටුම් සමතන ක්‍රියාවලිය පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. ඒ ගැටුම් සමතන ක්‍රියාවලිය තුළ අපි මුලින්ම සාකච්ඡා කරන්නේ දුවිපතේ මේ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රවේශ මාධ්‍ය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි ඉන්න අනතුරුව බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න මේ සඳහා ප්‍රායෝගිකව වැදගත් වන්නා වූ මාධ්‍ය පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. අපි බලමු මේ තවත් ඒ ශාස්ත්‍රීය ප්‍රවේශයක් තමයි ගැටුම් කළමනාකරණය. දැන් කළමනාකරණය කියන වචනේම ඇතුලේ තියෙනවා ගැටුමක් කළමනාකරණය කරන්න පුළුවන්ද? ගැටුම් කළමනාකරණය කරන්න පුළුවන් යම්කිසි මට්ටමක. ඒ තමයි පළවෙනි කළමනාකරණය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. මේ දෘෂ්ටි කෝණ දෙක ඇසුරින් තමයි අපිට මේක හරියාකාර අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එකක් තමයි ගැටුම් කළමනාකරණය කළ හැකි බලන්න දුවේපතේ හොඳට කළමනාකරණය කළ හැකි සීමාව තුළ ගැටුම සීමා කර පවත්වා ගැනීම සඳහා ගැටුමක වර්ධනය සීමා කිරීමේ උපක්‍රමයක්. දැන් ගැටුම මේන්ටේන් කළමනාකරණය කරන්න පුළුවන් තැනක ගැටුම සීමා කරනවා. දැන් ගැටුම කියන්නේ ශීඝ්‍රයෙන් තීව්‍රතාවයට යන්න පුළුවන් සාධකයක්නේ. ගැටුම කියන්නේ කාරණාවක්නේ. ඒ නිසා ගැටුම අපිට මැනේජ් කරන්න පුළුවන් සීමාව තුළ පවත්වාගෙන යාම. අපිට කළමනාකරණය කළ හැකි සීමාව තුළ පවත්වාගෙන යාම. අන්නේ කාරණාව තමයි මේ එක දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් කරන්නේ. එතකොට කිසියම් ආකාරයක ගැටුමේ තීව්‍රතාවය පාලනය කිරීම සඳහා කළමනාකරණය කිරීම මෙතෙන්දී වැදගත් වෙනවා. ඒ නිසා ගැටුම විසඳා ගැනීම සඳහා මේ කළමනාකරණය කිරීම සමතන ක්‍රියාවලිය තුළ මේ කළමනාකරණය අතිශය වැදගත් වෙනවා. හේතුව තමයි ගැටුම් දිනෙන් දින තීව්‍රව වර්ධනය වුවොත් ඒ ගැටුම දිග්ගැස්සුණු ගැටුම් බවට විසඳා ගැනීමට අපහසු ගැටුම් බවට පත්වන්නට පුළුවන්. දැන් එවැනි ස්වභාවයකට යන්න නොදී ගැටුම කළමනාකරණය කරනවා කියන්නේ ගැටුම යම් කිසි තැනක කළමනාකරණය කළ හැකි තැනක නතර කරගන්නවා හා සමාන දෙයක්. ඒ නිසා එය එක්තරා ආකාරයක මේ ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් තවත් එක දෘෂ්ටි කෝණයක්. මේ දෙවෙනි දෘෂ්ටි කෝණයට අනුව අපි විග්‍රහ කරොත් මේක මීට වඩා වෙනස් වෙනවා. එතෙන්දී අවධානය යොමු කරනවා මේ එකිනෙකට වෙනස්. ඔබට පැහැදිලිව පේනවා එකිනෙකට වෙනස් අපේක්ෂා සහ අරමුණු අතර ගැටුමක් ලෙසින් සලකන නිසා කළ යුතු දේ මොකද්ද? ගැටුම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී රාමුවක් තුල විසඳා ගැනීමට අවශ්‍ය සංවාද නිර්මාණය කිරීම. දැන් මේක ඊටාම ගැඹුරු කාරණාවක්. දැන් ගැටුම ඇති වෙන්නේ පැහැදිලිවම අපේක්ෂා අරමුණු අතර ගැටුමක් නිසා. වෙනස්කමක් නිසා.
එතකොට ඒක විසඳා ගන්න නම් කරන්න ඕනේ කළමනාකරණය කිරීම. මේක ඊටාම ගැඹුරු කාරණාවක්. ඒ තමයි මොකද්ද? එය විසඳා ගැනීමට සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී සංවාදමය රාමුවක් නිර්මාණය කිරීම තමයි මේ කළමනාකරණය සම්බන්ධයෙන් දෙවන දෘෂ්ටි කෝණය තුළ ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව අපිට පේනවා ඒ සඳහා සංවාද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රකාශයට පත්වන ක්‍රියාවලියක් බවට මේ පත් කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලිය තුළ බොහොම පැහැදිලිව පේනවා ගැටුම කළමනාකරණය කිරීමක් පැහැදිලිව සිදු වෙනවා. ඒ කියන්නේ ගැටුම පිළිබඳව සාකච්ඡා කරනකොට එහි අරමුණු පිළිබඳව, එහි නිමිති පිළිබඳව, එහි මූල හේතු පිළිබඳව සාකච්ඡා කරනකොට ගැටුම කියන කාරණාව පිළිබඳ ඒ ගැටුම පිළිබඳව යම්කිසි කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් දුවේ පුතේ ගැටුම පිළිබඳව ඊටාම පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. ඒ පිළිබඳව දෙපාර්ශවයේම සංවාද ඇති වෙනවා. ඒ පිළිබඳව දෙපාර්ශවයටම කිසියම් අවබෝධයක් ඇති වෙනවා. මෙය තමයි තාමත් ගැඹුරු ආකාරයකට ගිහිල්ලා ගැටුම් කළමනාකරණය කිරීම සඳහා දෘෂ්ටි කෝණයක් විදියට මෙතන ඉදිරිපත් වෙන්නේ. එතකොට ගැටුම කළමනාකරණය කිරීමත් අපිට ආකාර දෙකකින් දෘෂ්ටි කෝණ දෙකකින් දකින්නට පුළුවන්. හොඳයි. ඊළඟ මාතෘකාව ඊළඟ සංකල්පය තමයි අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ සමතන ක්‍රියාවලිය තුළ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රවේශ මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරමින් යන්නේ. ඔබ හිතනවද ගැටුම් පරිවර්තනය කරන්න පුළුවන් කියලා? ඇත්තටම ගැටුමම කියන්නේ ගැටුම තුලම පරිවර්තනයක් වෙනවා. දැන් අපි කියවනේ ගැටුම කියන්නේ මේ සාධනීය වශයෙන් මානව සමාජයටත් බලපාන දෙයක් කියලා. දැන් හැමතිස්සෙම ගැටුම සම්බන්ධයෙන් නිෂේධනීය අදහසක් තියාගන්න එපා දුවේ පුතේ. ගැටුම කියන්නේ සමහර වෙලාවට සමාජයට සාධනීය මට්ටමේ බලපෑමක් කරන දෙයක්. ගැටුම කියන්නේ. එතකොට අපිට එතනදී කාරණාවක් කියන්න වෙනවා මේ ගැටුමම සමාජ පරිවර්තනයකට වෙනස් වීමකට මූල හේතු වෙනවා කියන එක බොහොම පැහැදිලි කාරණාවක්. ඒ නිසා ගැටුමේ මේ පරිවර්තනය කියන කාරණාව ඇතුලේ අපි කියනවා මේ ගැටුමම යම්කිසි පරිවර්තනයක්. ඔබට පැහැදිලිව පේනවා ගැටුම විසින්ම ගැටුම පරිවර්තනය කරනවා කියන කාරණාව. එතකොට අපිට පේනවා ගැටුමක් පුතේ ආරම්භක අවස්ථාවේ ඉඳලා අවසාන අවස්ථාව වෙනකොට ඒ ගැටුම මුල් අවස්ථාවේ ඇතිවෙච්ච ගැටුම නෙමෙයි ක්‍රමානුකූලව දකින්න තියෙන්නේ පසු කාලීනව. ඒ ගැටුම පැහැදිලිව පරිවර්තනයට ලක් වෙනවා. එතකොට මේ පරිවර්තනයේ ලක්වීමේදී ඒවා විසඳීම සඳහා අවධානය යොමු වන්නේ පාර්ශවකරුවන්ගේ ලබා ගන්නා අවසාන ප්‍රතිඵලය මත පමණක් බව තමයි මේ ප්‍රවේශයෙන් අවධාරණය කරන්නේ. දැන් මේ විසඳීම සඳහා මේ මූලික කාරණාවේදී අපි අවධානය කරා ගැටුම් විසඳීම තුළින් අවධානය යොමු වන්නේ පාර්ශවකරුවන්ගෙන් ලබා ගන්නා අවසාන ප්‍රතිඵලය පිළිබඳව පමණයි. දැන් මේ කාරණාව පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් ගැටුමක් විසඳන්න මේ විසඳීම තුළින් අවධානය වෙන්නේ පාර්ශවකරුවන්ගෙන් ලබා ගන්න අවසාන ප්‍රතිඵලය පිළිබඳව විතරයි අවධානය යොමු වෙන්නේ. නමුත් ඊට මෙහා ගැටුමට අදාළ වන්නා වූ පරිවර්තනීය සාධක ගොඩක් තියෙනවා. ගැටුම විසඳීමට අදාළ ගැටුමේ ව්‍යුහ, අරමුණු, ඊට අදාළ ඉලක්ක මේවා පිළිබඳ අවධානයක් නැහැ. දැන් මේ විසඳුම කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය. ගැටුම විසඳීම කියන්නේ ගැටුමේ අවසානට ආපු රිසල්ට් එක තමයි ප්‍රතිඵලය. දැන් මේ රිසල්ට් එක පිළිබඳවද අපි අවධානය යොමු කරන්නේ නැහැ. මේ පරිවර්තනය වෙන්නේ මෙන්න මේ කාරණා. මොනවාද? ගැටුමේ ව්‍යුහ, අරමුණු, ඉලක්ක මේවා පරිවර්තනය වෙනවා. එතකොට මේ ගැටුමේ ව්‍යුහ, ඉලක්ක, අරමුණු වල කිසියම් සාධනීය ආකාරයේ පරිවර්තනයක් අපිට කරන්න පුළුවන් නම් අන්න ගැටුම් පරිවර්තනය අපිට වඩාත් සාධනීය ආකාරයෙන් ගැටුම් සමතනය සඳහා යොදා ගන්නට පුළුවන්. අපි බලමු එහෙම යොදා ගන්න පුළුවන් ගැටුම පරිවර්තනය කරන ආකාර කිහිපයක්. දැන් ඔබට පේනවා පාර්ශවකරුවන් පරිවර්තනය වීම. දැන් ගැටුම කියන්නේ අනිවාර්යෙන් පුතේ පාර්ශව දෙකක් ඉන්නවනේ. එතකොට මේ පාර්ශව දෙකේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඒ පාර්ශවකේ සමහරලාට මේ පාර්ශවකරුවන් වෙනස් වුණොත් සමහරලාට ගැටුම වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙන්නට පුළුවන්. සමහරලාට පුතේ රාජ්‍යයන් දෙකක් අතර සමහරලාට මේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුවොත් ගැටුමක් ඇති වුවොත් සමහරලාට ආණ්ඩුවේ නායකයන් වෙනස් වුණොත් මොකද වෙන්නේ? ගැටුම සමතේටපත් කිරීමේ හැකියාවක් බොහෝ වෙලාවට තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණාවල සිදුවන පරිවර්තනය තුළින් ගැටුම කිසියම් ආකාර පරිවර්තනයක් දක්වා ගෙනියන්නට පුළුවන්. මේවා ඇති වෙන වෙනස් වීම තුළින් ගැටුම් පරිවර්තනය කරන්න පුළුවන්. ඒකට අපි කියනවා මොකද්ද? පාර්ශවකරුවන් පරිවර්තනය වීම කියලා.
පැහැදිලිද? එතකොට ඔබට පැහැදිලිව තේරුම් ගන්න දුවේ පුතේ මේ ගැටුම් පරිවර්තනය කියන්නේත් ඊටාම සාධනීයව මේ සමතන ක්‍රියාවලියට උපයෝගී කරගන්න පුළුවන් ප්‍රවේශ මාධ්‍යයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකේ පැහැදිලිව පේන කාරණාව තමයි පළවෙනි කාරණාව අපි සාකච්ඡා කළා. ඒ තමයි මොකද්ද? ගැටුමේ තියෙන පාර්ශවකරුවන් වෙනස් වුණොත් ආණ්ඩුවේ නායකයෝ ගැටුමට මුලපිරූ පාර්ශවකරුවෝ මේ අය වෙනස් වුණොත් ඒ අය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒ ගැටුම දෙස බලන ආකාරය අලුතෙන් බිහි වෙන කට්ටිය ඒ ගැටුම දෙස බලන ආකාරය වෙනස් වෙනවා. කාලයත් එක්ක මේ ගැටුමක් දෙස බලන ආකාරය මිනිස්සු වෙනස් කරනවා. හැමදාම ගැටුමක් දෙස එකම ආකාරයේ දැක්මක් මිනිසුන්ගේ නැහැ. ඒ අනුව මෙතනදී බලාපොරොත්තු වෙනවා ඒ පාර්ශවකරුවන් වෙනස් කිරීම හරහා ගැටුම කිසියම් ආකාරයක පරිවර්තනයක් කරා සාධනීය පැත්තකට ගෙනියන්න. හරි. දෙවෙනි කාරණාවේ කියනවා ආකාරයේ කියනවා නිමිති සහ න්‍යාය පත්‍රවල පරිවර්තනය කියලා. ඒකෙදි පැහැදිලි ඔබට පේනවා මේ ගැටුමක් හේතු වෙන පුතේ නිමිති සහ න්‍යාය. න්‍යාය පත්‍ර. ගැටුමකට හේතු වන මුල පුරන නිමිත්තක් තියෙනවා. ඒ වගේම තමයි ගැටුමේ තියෙනවා මේ න්‍යාය පත්‍රයක් තියෙනවා. මෙන්න මේ න්‍යාය පත්‍රය සහ නිමිත්ත වෙනස් වුණොත් ගැටුම පරිවර්තනය කරන්න පුළුවන්. සමහරවිට ආරම්භයේ ගැටුමේ තිබ්බ න්‍යාය පත්‍රය එහෙම නැත්නම් නිමිත්ත පසු කාලීනව යම් ආකාරයක වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට එය වෙනස් කිරීම කාලයත් එක්ක සිදුවෙන දෙයක්. ඒ වෙනස් කිරීම හරහා මොකද්ද වෙන්න පුළුවන්? ගැටුම පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භ කරපු පාර්ශවකරුවන්ටම හිතෙන්න පුළුවන් අපේ මේ අරමුණ සාධනීය අරමුණක් නෙමෙයි. අපේ මේ ගැටුම අසාර්ථක ගැටුමක්. ඒ නිසා මේකේ නිමිත්ත වැරදි. ඒක ක්‍රමානුකූලව ඇති වෙන්න පුළුවන් කාරණාවක්. එතකොට එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගැටුමේ නිමිත්ත වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය මොකද වෙන්නේ? ඒකත් වෙනස් වෙනවා. එතකොට දැන් අපිට පේනවා මොකද්ද එහෙමනම් ගැටුමේ නිමිති සහ න්‍යාය පත්‍ර වෙනස් වෙනකොට ගැටුම පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේව සාධනීය මට්ටමේ උපයෝගී කරගන්න පුළුවන්. බලමු. ගැටුමේ නීති රීති පරිවර්තන. මේකේ අදහස් කරන්නේ පාර්ශවකරුවන්ගේ චර්යාව වෙනස් කිරීම. එතකොට චර්යාව වෙනස් වෙන්න සමහරලාට සමාජීය වශයෙන් බලපාන කාරණා ගොඩක් තියෙනවා. එතකොට සමහරලාට මේ ගැටුමට මුලපිරූ පාර්ශවකරුවන්ගේ චර්යාවේ ඇතිවන කිසියම් සාධනීය ගති ලක්ෂණ සමහරලාට මෙතෙන්දී ගැටුම පරිවර්තනය කිරීම සඳහා උපයෝග කරගන්න පුළුවන්. දැන් කාලයත් එක්ක මිනිස් චර්යාව කියන එක පැහැදිලිවම වෙනස් වෙනවා. සමහර වෙලාවට මිනිස්සු නිෂේධනීය චර්යාවල සාධනීය මට්ටමට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ඒ මානව සමාජයේ සිදුවන ගැටුණුත් ඒ ආකාරයෙන්ම ඒ මට්ටමෙන්ම ඒ මිනිසුන්ගේ චර්යාවේ වෙනස් වීම ඒ ගැටුමට බලපානවා. ඉතින් මේක තමයි මේ කියන්නේ. ගැටුමේ නීති රීති පරිවර්තනය කියලා කියන්නේ ඒ කාරණාව තමයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ගැටුමට මුලපිරූ පාර්ශවකරුවන්ගේ චර්යාවේ යම්කිසි ආකාරයක වෙනස් වීමක් සිදු වෙනවා නම් ඒ වෙනස් වීම අපි සඳහන් කරනවා ගැටුමේ නීති රීති පරිවර්තනයක් විදිහට. ඉතින් මේ කාරණාවත් අපිට සාධනීයව ගැටුම් පරිවර්තනය කිරීම සඳහා යොදා ගන්නට පුළුවන්. හොඳයි. ව්‍යුහමය පරිවර්තන. මේක තමයි ඊටාම වැදගත්ම පරිවර්තනය. දැන් මේක ඊටාම දියුණු මට්ටමේ සහ ඊටාම වැදගත්ම පරිවර්තන විදිහට සඳහන් කරන්න පුළුවන්. මේක තමයි සත්‍ය වශයෙන්ම ගැටුම යම්කිසි ආකාරයක හොඳ මේ සාධනීය පරිවර්තනයක් සඳහා ගෙනියන්න පුළුවන් අවස්ථාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද්ද? ගැටුමේ සමස්ත ව්‍යුහය වෙනස් කරනවා. ඒ වගේම නිමිති, අරමුණු, චර්යාව කියන මේ සියල්ල වෙනස් වෙනකොට සමහර විට හිතන්න පුළුවන් මේ ගැටුම තිබුණට වඩා හොඳයි නැති වුණා නම් කියලා. ඒ කියන්නේ ගැටුමේ සියලු කාරණා පරිවර්තන ලක් වෙලා. ඒ වෙනස් වෙලා. ඒතර ඒ වෙනස් වීමම හේතු වෙනවා ගැටුම පරිවර්තනය දක්වා ගමන් කරන්න. ඉතින් ඔබට පැහැදිලිව මෙතෙන්දී අවබෝධ වෙන්නේ නැති ගැටුම පරිවර්තනය කියන්නේ පුතේ සංකල්පයක් හැටියට ඊටාම වැදගත් ගැටුම් සමතන ක්‍රියාවලිය තුළ ඊටාම වැදගත් කාරණාවක්. ඒ නිසා ඔබට පැහැදිලිව පේනවා ඇති මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයෝ, දේශපාලන දාර්ශනිකයෝ සුවිශේෂී අවධානයක් යොමු කරලා තිබුණු කාරණාවක් තමයි මේ ගැටුම් පරිවර්තනය කියන්නේ. එය ඊටාම බෙහෙවින් වැදගත් වෙනවා මේ ගැටුම් සමතන ක්‍රියාවලිය තුළ ඊටාම වැදගත් කාරණාවක් විදිහට මේ කාරණාව සඳහන් කරන්න පුළුවන්. හොඳයි. දැන් එහෙනම් ඔබ ගැටුම් පරිවර්තනය පිළිබඳව
යම් මේ පරිවර්තනය කියන කාරණාව පුතේ සමහර පොත්වල තියෙන්න පුළුවන් ගැටුම් විපරිවර්තනය කියලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා දෙකෙන්ම අපි අදහස් කරන්නේ එකම කාරණාවක් කියලා මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි දුවපිතේ. අපි ගැටුම් සමතන ක්‍රියාවලිය තුළ තවත් ප්‍රවේශයක් පිළිබඳව සාකච්ඡා කරමු. යුද්ධය හා සාමය තුලින් ගැටුමකට යම්කිසි පියවරක් තියලා විසඳුමක් ලබා දෙන්නට පුළුවන්. ඒ කියන්නේ ගැටුමක් අවසන් කිරීම කියලා අපි කියන්නේ ගැටුම අවසන් කිරීම යුද්ධය අවසන් කිරීම හරහා සිදු කරන්නට පුළුවන්. හැබැයි මෙය ගැටුම අවසන් කිරීමද මෙතනින් අදහස් කරන්නේ අපි ගැටුම සමස්තයම ගැටුම අවසන් වීමක් සිදු වෙනවාද කියන කාරණාව. නෑ. ගැටුමක් අවසන් වීම කියන්නේ යුද්ධය අවසන් කිරීම හෝ සාම ගිවිසුමක් අත්සන් කිරීම හරහා සිදුවන කාරණාව නෙමෙයි. ඉන් අනතුරුව පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම. ඉන් අනතුරුව ඒ සමාජය මොන ආකාරයේ සමාජ පසුබිමක් පෙන්눔 කරනවාද? එම ගැටුම නැවත ඇතිවීම සඳහා ඒ සමාජයේ කිසියම් කාරණා බලපෑමක් හේතුනන. ඒ නිසා වැඩි වැදගත්කමක් තියෙන කාරණාව තමයි සාම ගිවිසුමකින් හෝ යුද්ධය අවසන් කිරීමකින් හෝ ගැටුමක් අවසන් වීම යම්කිසි සාර්ථක අතිසාර්ථක පිළිතුරක් නෙමෙයි. එය ගොඩනැගුණු සමාජය තුළ ඊට අවශ්‍ය කරන මූල හේතු පිළිබඳව හොයලා බලලා ඒ සඳහා අවශ්‍ය කරන විසඳුම් ඉන් අනතුරුව ලබා දිය යුතුයි කියන කාරණාව තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. ඒ සඳහා මොනවාද කරන්න ඕනේ කාරණාව? දැන් මේ ගැටුමකින් ඇත්තරම ජනතාව ඊටාම පීඩාවට ලක් වෙනවානේ. දැන් යුද්ධයක් තිබුණු රටක ජනතාව ඊටාම පීඩාකාරී ඊටාම අසරණ තත්වයකට පත්වෙන ජනතාවක් තමයි යුද්ධයකින් පීඩාවිත ජනතාව කියන්නේ. ඒ ජනතාවට ඉන් පශ්චාත් සාමය උදා වුණු කාල සීමාව තුළ පශ්චාත් යුද සමය තුළ අනිවාර්යයෙන්ම විවිධ වූ සහන ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ මට්ටම ළඟා කර ගැනීම සඳහා විවිධ වූ ක්‍රියාමාර්ග සුබ සාධන ප්‍රතිපත්තීන් අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. අපි ඒකට කියනවා මොකද්ද? ඒ ප්‍රදේශ සහ සමාජ යලි ගොඩ නැගීම සඳහා ප්‍රජාවන්ට මොනවාද පුතේ දෙන්න පුළුවන්? සහන ලබා දීම. හරි. යුක්තිය හා සාධාරණත්වයේ ඉටු කිරීම. මෙන්න මේ කියන කාරණා ඒ සමාජය තුළ පශ්චාත් සාමය කාල සීමාව තුළ හෝ පශ්චාත් යුදමය කාල සීමාව තුළ නැති වුණොත් පසු කාලීනව නැවත එම සමාජය තුළ ගැටුමක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඊටාම වැදගත් සංකල්පයක් තමයි පශ්චාත් ගැටුම් හා සාමය ගොඩනැගීම කියන්නේ. ඒ සමාජයේ නැවත එවැනි නිමිති, එවැනි අරමුණු, එවැනි ගැටෙන අභිලාෂ නිර්මාණය වන්නට පුළුවන්. ඒ සඳහා මේ සමාජයේ එම తত্ত্বය වහාම නැති කළ යුතුයි. ඒ නිසා එම ගැටුම් නැති කිරීම, නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඊටාම් පැහැදිලිව කරන්න පුළුවන් කාරණාව තමයි ඒ සමාජයේ ජීවත් වන පීඩාවට ලක් වූ ජනතාවට ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ මට්ටම ළඟා කර ගැනීම සඳහා විවිධ වූ සහන සැලසීම් සහ යුක්තිය හා සාධාරණත්වයේ ඉටු කිරීමේ ක්‍රියාවලිය බොහොම සාධාරණව ඉටු කිරීම තමයි මෙතෙන්දී අපි අදහස් කරන්නේ. ඉතින් යුද්ධයෙන් පීඩා විඳිච්ච රටවල් වල මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් ගැටුම් සමතන ක්‍රියාවලිය තුල. ඉතින් ශ්‍රී ලංකාවත් මේ ආකාරයෙන්මයි ශ්‍රී ලංකාවත් වසර 30කට වඩා වැඩි කාලයක තිබුණු යුද්ධමය කාල සීමාව අවසන් කළා. ඉන් අනතුරුව මේ ආකාරයේ පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් ආකාරයේ බලාපොරොත්තු වෙන්නා වූ සහන සහ ඔවුන්ට ලබා දෙන්නා වූ යම් ආකාරයක යුක්තිය හා සාධාරණත්වයේ නිසි ආකාරයෙන් ඉටුවීම පැහැදිලිව පැවතිය යුතුයි. ඉතින් මේ කාරණාවත් ඔබට පේනවා පැහැදිලිවම අතිශයින් වැදගත් කාරණාවක් කියලා ගැටුම් සමතන ක්‍රියාවලිය තුල. හොඳයි. එහෙමනම් අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න ඔබ සමග ගැටුම් සමතන ක්‍රියාවලිය සඳහා ප්‍රායෝගික වශයෙන් යොදා ගන්නා මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සහමන්ත්‍රණය, මැදිහත්කරණය, සාමගිවිසුම, සාමය ගොඩනැගීම සහ ප්‍රතිසන්ධානගත වීම කියන මාතෘකා පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. සහමන්ත්‍රණය දෙදෙනා දෙපාර්ශවයේ අතරේ කිසියම් ආකාරයක එකඟතාවයකට එන්න බැරි හේතුව තමයි ගැටෙන අභිලාෂ. ඔබට පැහැදිලිව පේනවා මේ රූප සටහන තුල පාර්ශව අතර පටහැනි අභිලාෂ, ගැටෙන අභිලාෂ පවතින විට සහමන්ත්‍රණය ඔස්සේ එය විසඳා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් බවට පත් කර ගන්නට පුළුවන්. ඒ තමයි පාර්ශව අතරේ පොදු අභිලාෂයක් දක්වා
ඒම සඳහා සහමන්ත්‍රණය උපයෝග කරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙපාර්ශවය එකට රැස් වෙලා සාකච්ඡා කරනවා තමන්ගේ පැවති ගැටෙන අභිලාෂ පොදු අභිලාෂ බවට දෙපාර්ශවයේම එක හා සමාන අභිලාෂ බවට පත් කර ගැනීම දක්වා සාකච්ඡා කරනවා. එතකොට සහමන්ත්‍රණය ඊටාම වැදගත් කාරණාවක්. මේ ගැටුමේ තියෙන මූලිකම කාරණාව තමයි පුතේ මේ ගැටෙන අභිලාෂ කියන එක. ඒ කියන්නේ දෙපාර්ශවයේ ගැටෙන අභිලාෂයක් නිසා තමයි ගැටුමක් ඇති වෙන්නේ. එතකොට මෙතනදී විසඳුම් හම්බෙන්නේ ගැටෙන අභිලාෂ වලට. ඒ ගැටෙන අභිලාෂ, පටහැනි අභිලාෂ මේ සහමන්ත්‍රණය හරහා උත්සාහ කරනවා පොදු අභිලාෂයක් දෙපාර්ශවයේම එකම අභිලාෂයක් දක්වා ගමන් කිරීම. ඉතින් මේ අනුව අපිට පේනවා සහමන්ත්‍රණය තාමත් වැදගත් පාර්ශවකරුවන් මේ ගැටුම් විසඳා ගැනීම සඳහා ගන්නා සාකච්ඡාමය ක්‍රියාවලියක්. මේ සාකච්ඡාමය ක්‍රියාවලිය අතිශය වැදගත් වෙන්නේ ගැටුමට මූල හේතු වන්නා වූ ප්‍රධානම අභිලාෂයන් පොදු අභිලාෂයන් බවට පත් කර ගැනීම ඊටාම වැදගත් කාරණාවක් විදියට මෙතෙන්දී පේනවා. සාමන්ත්‍රණය සිදු කරන ආකාර 3ක් අපිට මෙතෙන්දී හඳුනා ගන්නට පුළුවන්. ගැටුම් විසඳා ගැනීමේ සහමන්ත්‍රණය. ගැටුම් විසඳා ගැනීම සහමන්ත්‍රණය කියලා අපි ඒකට කියනවා. මෙතනදී සිදුවන්නේ ගැටුමේ පාර්ශවකරුවන් පොදුවේ පිළිගත හැකි විසඳුමක් කරා සොයාගෙන යාම. දැන් දෙපාර්ශවයේම සාකච්ඡා මේසෙට ආවට පස්සේ දෙපාර්ශවයේටම යම්කිසි තැනකට එන්න පුළුවන් අපේ ගැටුම විසඳා ගැනීම සඳහා මෙන්න මේ විසඳුම තමයි සුදුසුම විසඳුම කියලා. එය පැහැදිලි වෙන්න නම් අනිවාර්යෙන් සාකච්ඡා මේසෙට පැමිණිය යුතුයි. එතකොට පාර්ශව දෙකටම දුවේ පුතේ සතුරු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් දෙපාර්ශවයෙන් එක පාර්ශවයකට සතුරු වෙන්න පුළුවන් ආකාරයේ විසඳුමක් වෙන්නට බෑ. දෙපාර්ශවයටම සතුරු විය හැකි ගැටලු විසඳා ගැනීමේ සාමන්ත්‍රණයේදී වෙන්නේ දෙපාර්ශවයටම සතුරු වෙන්න පුළුවන්. සාමන්ත්‍රණය හරහා. ඒතර පැහැදිලිව පේනවා ඊටමත් සාමදානකාරී විසඳුමක් මේ සොයා ගැනීම සඳහා තමයි මෙතන හවුලේ යන ක්‍රියාවලියක් මේක. ඊටමත් දෙපාර්ශවයටම කිසිම ගැටුමක් ඇති නොවන පොදු අභිලාෂයක් කරා යන්න පුළුවන් ආකාරයේ සාමදාන තීරණයකට තමයි මෙතනදී අවසාන වශයෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඇත්තම කිව්වොත් ඒ සිදුවන්නේ ගැටුමට පාදක වූ ගැටලු වලට විසඳුම් දීමට එකඟ වෙනවා. ඒ කියන්නේ දෙපාර්ශවයේම කිසියම් ආකාරයක එකගතාවයකට එනවා. මේ ගැටුම ඇති වෙන්න බලපාන ලද මූල හේතු වලට ඒවට විසඳුම් ලබා දීම තමයි මේකේ අවසාන තීරණය බවට පත් වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් විසඳුම් ලබා දෙනකොට මේ පැහැදිලිව දෙපාර්ශවයෙන්ම අවබෝධයක් ලැබෙනවා ගැටුම විසඳා ගැනීම සඳහා ඊටමත් සාමදාන සහ ඊටමත් සාර්ථකම දෙපාර්ශවයටම ගැළපෙන පොදු ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඉතින් මේකත් ගැටුම් විසඳා ගැනීම සඳහා ඊටම පැහැදිලිව අනුගමනය කරන්න පුළුවන් සහමන්ත්‍රණ ක්‍රියාමාර්ගයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට විමසා බලමු තවත් සහමන්ත්‍රණය සිදුවන ආකාරයක් තමයි ආරවුල්කාරී සහමන්ත්‍රණය. දැන් මේ ආරවුල්කාරී සහමන්ත්‍රණය කිව්වහම ඔබට පැහැදිලිව ඒ වචනාර්ථයේම තියෙන අදහසක් ඒ තමයි කිසියම් දැන් ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකෙන් කිසියම් එක් පාර්ශවයක් මෙතනදී Tamanට වාසිදායක විදිහට කටයුතු කිරීමක් මේ සහමන්ත්‍රණය හරහා සිදුවන්නට පුළුවන්. ඒ අනුව ඔබට පේනවා පැහැදිලිවම ගැටුමට සම්බන්ධ පාර්ශවයෙන් එක් පාර්ශවයක් Tamanට වාසිදායක ලෙස තමන්ගේ මතය තමන්ගේ ස්ථාවරය බොහොම පැහැදිලිව අනිත් පාර්ශවයේ කරමත පැටවීමක් මේ හරහා සිදුවනවා. ඒ තමන්ගේ මතය සාධනය කර ගැනීම සඳහා උත්සාහයක් මේ හරහා සිදු වෙනවා. ඉතින් මේ සාමන්ත්‍රණ ක්‍රියාමාර්ගය තුළින් අර අපි සාමාන්‍යයෙන් ගැටුම් निराකරණය හරහා දෙපාර්ශවයටම ඊටාම සාධාරණ විසඳුම් ලබා දීමක් මේ සාමන්ත්‍රණ ආකාරය හරහා හිමි වෙන ආකාරයක් අපිට පේන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසාම තමයි මේක දුවේ පුතේ ආරවුල්කාරී සහමන්ත්‍රණය කියලා නමින්ම හඳුන්වන්නේ. හොඳයි. ඊළඟ සහමන්ත්‍රණ ආකාරය තමයි නම්‍යශීලී සහමන්ත්‍රණය. දැන් මෙතනදී නම් බොහොම පැහැදිලිව සිදුවිත්තේත් මේ තමයි. ඒ තමයි නම්‍යශීලී ආකාරයෙන් දෙපාර්ශවයේම බොහොම සාධාරණ වූ විසඳුමකට පැමිණීම තමයි දෙපාර්ශවයේම තමන්ගේ අරමුණු තමන්ගේ ඉලක්ක තමන්ගේ නිමිති පිළිබඳව වඩාත් හොඳ තැනකට පැමිණ වඩාත් සාධාරණ තැනකට පැමිණ නම්‍යශීලී පිළිවෙතකින් මේ සහමන්ත්‍රණ ක්‍රියාමාර්ගය සඳහා පිවිසීම. ඉතින් මේ తত্ত্বය අපි අදහස් කරනවා ගැටුමට සම්බන්ධ පාර්ශව
විසඳුමක් සොයා ගැනීම සඳහා තම අරමුණු සහ අපේක්ෂා නම්‍යශීලී භාවයකට පත් කර ගැනීම තමයි මේ නම්‍යශීලී සහමන්ත්‍රය හරහා සිදුවන්නේ. මම හිතන්නේ ඔබට සහමන්ත්‍රණ ආකාර ත්‍රිත්වයේ පිළිබඳව ඊටාම පැහැදිලි අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඊළඟ කාරණාව තමයි දුවේ පුතේ මැදිහත්කරණය. මේ සංකල්පය මේ මාතෘකාව ඔබට අහපු ගමන් ඔබට පේනවා මැදිහත් කරන ක්‍රියාමාර්ගයක් කියන්නේ ගැටුම් සමතන ක්‍රියාවලිය තුල තවත් වැදගත් වූ ක්‍රියාමාර්ගයක්. මන්දයත් ගැටුමට සම්බන්ධ පාර්ශව දෙක අතර කිසිම සම්බන්ධතාවයක් ගැටුම සිදුවන කාල සීමාව තුළ සිදු වෙන්නේ නැහැ. ඉතින් මැදිහත් කරන ක්‍රියාමාර්ගය කියන්නේ සත්‍ය වශයෙන්ම ගැටුම විසඳා ගැනීම සඳහා තියෙන උවමනාවක්, අවශ්‍යතාවයක්. එහෙමනම් මෙතෙන්දි සිදු වෙන්නේ කුමක්ද කියන කාරණාව ඔබට පේනවා ඊටාම් පැහැදිලිව. ගැටුමට සම්බන්ධ පාර්ශව අතර විවාදයට තුඩු දී ඇති නිමිති සම්බන්ධයෙන් දෙපාර්ශවයටම පිළිගත හැකි निराකරණයකට එන්න තුන්වැනි පාර්ශවයක මැදිහත් වීමක් තමයි අපි මෙතන මැදිහත්කරණය කියලා අදහස් කරන්නේ. එවන වඩා සාධාරණ වූ විසඳුමකට එන්න නම් සාකච්ඡා මේසයකට යන්න නම් මෙතනදී තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වීම තමයි අපි මැදිහත්කරණය කියලා සඳහන් කරන්නේ. ඔබට පැහැදිලිව මේ සංකල්පය අවබෝධ වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හොඳයි. මැදිහත්කරණය ක්‍රම එක පාර්ටම් මැදිහත්කරණයක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකක් ගැටුමට මුල් වුණාට පස්සේ ඒක මේ මැදිහත් පාර්ශවයට ඇවිල්ලා එක පාරටම මේ ගැටුම විසඳා සමතන ක්‍රියාවලිය සඳහා මැදිහත් වෙන්න බෑ. ඒ සඳහා විවිධ අවධි තියෙනවා. එතකොට අපි පැහැදිලිව මෙතෙන්දී තේරුම් ගන්න ඕනේ දේ තමයි පුතේ මැදිහත්කරණය කියන කාරණාව විවිධ අවධිවල ක්‍රමානුකූලව පසු කරමින් තමයි අවසානයේ සාර්ථක පියවර සාර්ථක කර ගැනීම සඳහා ගමන් කළ හැක්කේ. ඒ සඳහා අපිට අවධි ගණනාවක් මෙතෙන්දී හඳුනා ගන්න පුළුවන්. ඔබට පැහැදිලිව මෙතෙන්දී පේනවා මුලදීම කරන්නේ මොකද්ද? ගැටුමේ පාර්ශව අතර පණිවිඩකරුවෙක් විදිහට කටයුතු කරනවා. එතකොට මෙතෙන්දී වැදගත්ම කාරණාවක් තමයි මුලින්ම කරන්නේ පාර්ශව දෙකට යම් යම් තොරතුරු හෝමාරු කරලා දෙන්න පණිවිඩකරුවෙක් විදිහට මැදිහත් වීම තමයි ඔන්න මැදිහත්කරණයේ පළවෙනි අවස්ථාව විදිහට නම් කරන්නේ. දෙවෙනි අවස්ථාවේ තියෙනවා ඔවුන් අතර සාධනීය අදහස් හෝමාරුට අවශ්‍ය sannivedana මාධ්‍ය වීම. දැන් මේ නිෂේධනීය අදහස්නේ ගොඩක් කලාවට ගැටුම හරහා දෙපාර්ශවයේ අවබෝධ කරගන්නේ. දැන් මේ මැදිහත් කරුවා කරන්න ඕනේ මොකද්ද? දෙපාර්ශවයට වඩා සාධනීය වූ තොරතුරු අදහස් වමාරු කිරීම සඳහා sannivedana මාධ්‍ය විදිහට කටයුතු කරන්න ඕනේ. ඒතකොට ඒකත් දෙවෙනි අවධියක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ගැටුමට විකල්ප විසඳුම් ගැන සිතීමට ආධාර වීම. දැන් ක්‍රමානුකූලව තමයි පුතේ මේ මැදිහත්කරණයේ පියවර අවසාන පියවර දක්වා එන්න ඕනේ. ඒ නිසා දෙපාර්ශවයට දැන් මේ සම්බන්ධ වෙනකොට ඊළඟ පියවර විදිහට ඊළඟ අවධිය විදිහට මේ මැදිහත් කරුවාගේ කාර්යභාරයක් තමයි මොකද්ද? දෙපාර්ශවයටම මේ කිසියම් ආකාරයක විසඳුමකට එන්න ඒ සඳහා සිතීමට යම්කිසි පෙළඹවීමක් ඇති කරන්න ඕනේ මේ මැදිහත් කරුවා විසින්. හොඳයි. ඉන්න අනතුරුව කරන්න ඕන දේ තමයි ගැටුමට සම්බන්ධ පාර්ශව සාකච්ඡා මේසයකට ගෙනීම සහ ඒ සාකච්ඡාවල සභාපති කාර්යය ඉටු කරන්න ඕනේ මේ මැදිහත් කරුවා. අපි දැකලා තියෙනවා ලෝකේ රාජ්‍යයන් අතර ගැටුම් ඇති වෙච්ච අවස්ථාවල මැදිහත්කරණයේ යෙදෙන රාජ්‍යයන් අපි පැහැදිලිව දැකලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් අභ්‍යන්තර සිවිල් ප්‍රශ්නයේදී උනත් බොහොම පැහැදිලිව අපි දකිනවා නෝර්වේ රාජ්‍ය මැදිහත් කරන රාජ්‍යයක් විදිහට කටයුතු කරපු අවස්ථාවක් අපි දැක්කා. අපිට අතීතයෙන් උදාහරණ තියෙනවා ඉන්දියාව සහ චීනය අතර මේ ආකාරයෙන් ගැටුම් ඇති වෙන්න මුල පුරනකොට අපේ හිටපු ඒ කාලේ හිටපු අග්‍රාමාත්‍ය තුමියක් වෙච්ච සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් මැදිහත් කරන කාර්යයේ නිරත වුණා. ඉතින් මේ ආකාරයෙන් ගැටුම් සමතන ක්‍රියාවලිය තුළ මැදිහත්කරණය සඳහා අපිට ඕන තරම් උදාහරණ ශ්‍රී ලංකා සමාජය දුන්නොත් ඒ වගේම ජාත්‍යන්තර සමාජය දුන්නොත් අපිට හොයාගන්නට පුළුවන්. හොඳයි. ඊළඟ අවස්ථාවට අපි ගියොත් සහමන්ත්‍රණයේ ඇතිවන ගැටලුකාරී කරුණු විසඳීමට පාර්ශවකරුවන්ට ආධාර කරනවා. දැන් ගැටලු හඳුනාගෙන තියෙන්නේ. දැන් සාකච්ඡා කළානේ සභාපති පුටුවේ හිටියන්නේ මැදිහත් කරුවා. ඊළඟට කරන්නේ මොකද්ද? දැන් සපෝට් කරන්න ඕනේ, සහයෝගය දෙන්න ඕනේ ඒවා විසඳා ගැනීම සඳහා. ඊළඟ පියවර සහමන්ත්‍රණය දෙන පාර්ශවවලට ප්‍රකාශකයා ලෙස කටයුතු කරනවා. දැන් සහමන්ත්‍රණය දෙන පාර්ශවවල ප්‍රකාශකයා විදිහට කටයුතු කරමින් ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ කරන්නේ සාම ගිවිසුම කෙටුම්පත් කිරීමට ආධාර කිරීම. දැන් ක්‍රමානුකූලව තමයි දුවේ පුතේ මේකේ පියවර ඔස්සේ ගමන් කරන්න මැදිහත් කරුවා.
ඔන්න දැන් පියවරට එනවා සාම ගිවිසුමක් දක්වා මේ පාර්ශව දෙක ගමන් කරන්න අවශ්‍ය කරන අඩිතාලම සකස් කරලා කෙටුම්පත් කරලා දෙන කාර්යයත් ඔන්න මැදිහත් කරුවා විසින් සිදු කරනවා. ඉන් අනතුරුව තමයි දෙපාර්ශවයෙන්ම සාම ගිවිසුම ක්‍රියාත්මක කරන්න උදව් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි බොහොම පැහැදිලිව අපිට පේනවා මේ මැදිහත් කරන කාර්ය ෂණිකව සිදු කරන්න බෑ. කිසියම් පියවර ගණනාවක් අවදීන් ගණනාවක් ඔස්සේ තමයි මැදිහත්කරණය තුළින් දෙපාර්ශවයක් අතර ගැටුම් සමතනය සඳහා සහයෝගයක් ලබා දිය හැක්කේ. මා හිතන්නේ විශ්වාස කරනවා ඔබට මැදිහත්කරණය පිළිබඳවත් යම්කිසි අවබෝධයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඊළඟට අපි සාකච්ඡා කරමු ගැටුම් සමතන ක්‍රියාවලිය තුළ තවත් වැදගත්ම කාරණාවක් තමයි පුතේ සාම ගිවිසුම්. ගැටුම කියන කාරණාව තුළම ඊටාම වැදගත් මාතෘකාවක් තමයි සාමය කියන එක. එතකොට සාම ගිවිසුම් කියන්නේත් ගැටුම් සමතනය කර ගැනීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ගයක් විදිහට ප්‍රධාන ක්‍රියාමාර්ග විදිහට ප්‍රායෝගිකව ලෝකේ රාජ්‍යයන් භාවිතා කරන ක්‍රියාමාර්ග විදිහට සඳහන් කරන්න පුළුවන්. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට අපි මේක දැකලා තියෙනවා රාජ්‍යයන් අතර රාජ්‍යයන් අභ්‍යන්තරගත ගැටුමක් පවතින විට සහමාන්ත්‍රණය මැදිහත්කරණයේ අපේක්ෂාව වන්නේ ගැටුමේ පාර්ශවකරුවන් සාම ගිවිසුමකට නැතොත් निराකරණ ගිවිසුමකට අත්සන් කිරීම තමයි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ මැදිහත්කරණය සිදු වුණත් ඒ වගේම අපි කලින් සඳහන් කළා සහමාන්ත්‍රණය කිව්වත් මේකේ අවසාන විසඳුම සාම ගිවිසුම. එතකොට ගැටුමනේ පුතේ සිදු වෙලා තියෙන්නේ. ඒතර ගැටුමක් සිදු වුණාම අවසානයේ තියෙන්නේ මොකද්ද? සාමය ඇතිවීමක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ සාම ඇති කිරීම සඳහා එහෙම නැත්නම් निराකරණය වීමක් තියෙන්න ඕනේ. එහෙනම් निराකරණ ගිවිසුමක් හරි සාම ගිවිසුමක් හරි අත්සන් කරන්න ඕනේ. ඉතින් මේක තමයි අපි සාම ගිවිසුම කියලා මෙතෙන්දි සඳහන් කරන්නේ. එතකොට තුන්වෙනි පාර්ශවයක මැදිහත්කරණයේ සිදුවන අවස්ථාවක සාම ගිවිසුමට පාර්ශවකරුවන් අත්සන් කරන්නේ එම තුන්වෙනි පාර්ශවයේ සහභාගීත්වයේ සහ අනුශාසනා සියල්ල මැද්දේ. මේ කාරණා වැදගත්. ඒ කියන්නේ දැන් මැදිහත්කරණයේ දෙන තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා නම් සාම ගිවිසුම අත්සන් කිරීමේදී එතනදී ප්‍රධාන අනුශාසකයා ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්නේ තනිකරම අර මැදිහත්කරණයේ යෙදෙන පාර්ශවයේ තමයි. දැන් එවැනි එහෙම මැදිහත්කරුවෙක් නොමැති අවස්ථාවක් වුණත් පවතින්නට පුළුවන්. එවැනි අවස්ථාවක පාර්ශව දෙකේ ඉන්න මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන උගත් බුද්ධිමත් දෙපිරිසක් තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට කවදාවත් මේ ඒක පාර්ශවීය සාම ගිවිසුම් අත්සන් කරන්නට බෑ. ඒතොර ඒක පැහැදිලිව තේරුම් ගන්න දුවේපතේ සාම ගිවිසුම් අත්සන් කරන්න බෑ ඒක පාර්ශවීය. දැන් යුද්ධේ නතර කළා. දැන් අපි සාම ගිවිසුම අත්සන් කරනවා. එහෙම කියලා සාම ගිවිසුම් අත්සන් කරන්න බෑ. එතකොට සාම ගිවිසුම් නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? පාර්ශව දෙකම මැදිහත් වෙන්න ඕනේ. පාර්ශව දෙකම මැදිහත් වෙනකොට තමයි මම මෙතනදී ඔයගොල්ලන්ට සඳහන් කරේ මේ මැදිහත් කරන කාර්යයකින් මේ සාම ගිවිසුමට යනවා නම් එතන ඉන්න පාර්ශව දෙකට පැහැදිලිවම මැදිහත් කරුවාගේ දැවැන්ත කාර්යභාරයක් මෙතෙන්දි සිද්ධ වෙනවා අදාළ කාර්යය ඉටු කර ගැනීම සඳහා. හොඳයි. සාම ගිවිසුමක ලක්ෂණ මොනවාද කියන කාරණාවත් ඔබ මෙතෙන්දි අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි සාම ගිවිසුමක තියෙන පාර්ශව දෙකම ගැටුම අත්හිටුවීමට හෝ අවසන් කිරීමට හෝ එකඟ වීම. මේ කාරණා දුවේ පුතේ ඔබට ඉතාමත් වැදගත් වෙයි. ඔබට විභාගයට අදාළ කෙටි ප්‍රශ්නවලට එහෙම සමහරලාට එන්නට පුළුවන්. තනිවම හවුලේ ක්‍රියාත්මක කිරීමට එකඟ වන පොරොන්දු සාම ගිවිසුමේ කොන්දේසි බවට පත් වෙනවා. දැන් මේ පාර්ශව දෙක කිසියම් එකඟතාවයකට කිසියම් ගිවිසුමකට ආවම ඒ එකඟතාවයකට ආපු කාරණා තමා විසඳීමට අවශ්‍ය කාරණා තමා ගිවිසුමේ කොන්දේසි. දෙපාර්ශවයේ විසඳීමට අවශ්‍ය කාරණා තමා ගිවිසුමේ කොන්දේසි බවට පත් වෙන්නේ. ඒසා බොහොම පැහැදිලිව ඒක සාම ගිවිසුමක ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ගැටුම් සිවිල් යුද්ධයක් නම් ගැටුම අවසන් කිරීම, නිරායුධකරණය, සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම, යුද්ධයෙන් සරණාගතයින් වූ සිවිල් වැසියන් යලි පදිංචි කිරීම, මානව අයිතිවාසීන් කඩවීමට පිළිතුරු සෙවීම ආදී කාර්යයන්ට අනිවාර්යෙන් එකඟ වීමක් තියෙන්නට ඕනේ සාම ගිවිසුමක් තුල නම්. මොකද ඒ පාර්ශව දෙකම බලාපොරොත්තු වෙන කාරණා තමයි දෙපාර්ශවයටම සිදුවන හානි තියෙන්න පුළුවන්. ඒ නිසා පාර්ශව දෙකම බලාපොරොත්තු වෙනවා තමන්ට සිදුවන හානිය ඉන්මින් ඉස්සරහට සිදු නොවන්න නම් ඒ සඳහා යම්කිසි පුනරුත්ථාපනයක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සාම ගිවිසුමක ලක්ෂණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කැරලිකාර පාර්ශවයක ප්‍රධාන ප්‍රවාහයට එකතු කර ගැනීම සඳහා එම පාර්ශවයේ දේශපාලන ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් දේශපාලන ප්‍රසංස්කරණ වලට
එක වෙන්නත් ඕනේ. එතකොට දේශපාලනික වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගත් මෙතෙන්දී සාමගිවිසුමක වැදගත් වෙනවා. මොකද හේතුව දැන් කිසියම් කැරලිකාර පාර්ශවයක් මෙතෙන් සඳහන් කරනවා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ගේන්න පවතින දේශපාලනික ප්‍රතිපාදනයන් ප්‍රමාණවත් නොවනවා නම් ඊට අවශ්‍ය කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමත් අතිශය වැදගත් කාරණාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක කරන බවට සපත වීම සහ ඒ සඳහා ස්වාධීන නිරීක්ෂණ විධිවිධාන නියමිත පරිදි සිදුවීමත් සාමගිවිසුමක ලක්ෂණ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා සාමය ගොඩනැගීම. සාමය ගොඩනැගීම. දැන් සාමගිවිසුම අත්සන් කළාට පස්සේ තියෙන්නේ සාමය ගොඩනැගීම තියෙන ක්‍රියාමාර්ගය. මේකත් අපි එක් ක්‍රියාමාර්ගයක් විදිහට සඳහන් කරනවා. සාමගිවිසුමේ පාර්ශවකරුවන් එළඹීම සහ සාමය ගොඩනැගීමේ දීර්ඝ ක්‍රියාවලියක ආරම්භයක් පමණයි කියන එක තමයි පැහැදිලිව මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. සාමගිවිසුමකට ලැබීම කියලා කියන්නේ කිසියම් පාර්ශවයක් සාමය ගොඩනැගීම සඳහා වන ක්‍රියාවලියේ ආරම්භයක් විතරයි. එහෙනම් වැදගත්ම කාරණාව තමයි සාමය ගොඩනැගීම කියන කාරණාව. සාමය ගොඩනැගීම කියන කාරණාව ඇතුලේ තියෙනවා එතනින් එහාට ගිය සංකල්පයක්. ඒ කාරණාව ඇතුලේ අපි උදාහරණයක් ගමු විශේෂයෙන්ම ප්‍රචණ්ඩ සහ දිග්ගැස්සුණු සිවිල් යුද්ධ පැවති සමාජවල සාමය ගොඩනැගීම ඊටමත් දිගුකාලීන ක්‍රියාවලියක්. මෙය ශනිකව කළ හැකි දෙයක් නෙමෙයි. ඇයි? සාමය ගොඩනැගීම කියන කාරණාව ඇතුලේ තියෙනවා දුවේ පුතේ ඊටම පැහැදිලිව දිගුකාලීනව අනුගමනය කළ යුතුයි ඒ සමාජයට සාමය ස්ථාපිත වෙන්න නම්. ශනිකව යුද්ධයක් තිබුණු සමාජයක ශනිකව සාමය ගොඩනැගීමක් සිදු නොවන්නට පුළුවන්. ඒ නිසා දිගුකාලීන ක්‍රියාමාර්ගයක් විදිහට තමයි සාමය ගොඩනැගීම අපිට සඳහන් කරන්න සිදු වෙන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන අභියෝග දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි සාමගිවිසුමේ පාර්ශවකරුවන් එකගෝ කොන්දේසි නිසි පරිදි හා පොරොන්දු වූ පරිදි ක්‍රියාත්මක කිරීම. ඒක අභියෝගයක්. ඒ කොන්දේසි අනිවාර්යෙන් ඉටු කරන කොන්දේසි කැඩුවොත් අනිවාර්යෙන් සාමගිවිසුමත් ඉවරයි. සාමය ගොඩනගන්න විදියකුත් නැහැ. ඒත් එකම තමයි ගිවිසුම අසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමේදී ඇති වී හැකි ගැටුමට ආපසු යාමේ හැකියාව පාලනය කිරීම. ඉතින් මේ අභියෝග දෙක තියෙනවා සාමය ගොඩනැගීමේ කියන කාරණාවේදී. හොඳයි. මේ සාමය ගොඩනැගීම පිළිබඳව මහාචාර්ය ජොහන් ගැල්ටුන් පෙන්වා දෙනවා නිෂේධනීය සාමය හා සාධනීය සාමය යනුවෙන් ආකාර දෙකක්. මෙතෙන්දී අපි පැහැදිලිව තේරුම් ගන්න එකක් තමයි නිෂේධනීය සාමය. මෙතනින් අදහස් කරන්නේ ප්‍රචණ්ඩත්වය හා යුද්ධය නොමැති වීමෙන් ඇතිවන සාමය. ඒ කියන්නේ සරලවම කිව්වොත් පුතේ යුද්ධය නම් යුද්ධ කරන්නේ නැහැ. ආයි යුද්ධයක් නැහැ. එතකොට ආයුධ සන්නද්ධව යුද්ධ කිරීම මෙතනදී දකින්න නැහැ කියන කාරණාව තමයි මෙතනදී නිෂේධනීය සාමය කියලා අදහස් කරන්නේ. සාධනීය සාමය කියන්නේ ප්‍රචණ්ඩත්වයේ අවසන් වූ සමාජය තුළ ඊට අනතුරුව මනුස්ස ප්‍රජාව තුළ අන්‍යෝන්‍ය සුහදත්වය සුහදශීලීත්වය සමාජයේ එකිනෙකා අතර බැඳීම වර්ධනය වන ආකාරයේ සාමයක් ගොඩනැගීම. ඉතින් සාමය ගොඩනැගීමේදී වඩාත් වැදගත් වෙන්නේ මේ සමාජය මේක වෙනස් කිරීමට අදාළ වන්නා වූ සමාජ ව්‍යුහමය වෙනස් කිරීමක් අනිවාර්යෙන් සිදු වෙන්නට අවශ්‍යයි. ඒ තමයි ගැල්ටුන් සඳහන් කරන්නේ සාධනීය සාමය ගොඩනැගීමක් විදිහට. ඉතින් අපි අවසාන මාතෘකාව විදිහට අපි සඳහන් කරන්නේ ප්‍රතිසන්දහනගත වීම. ඊටාම සරලව සඳහන් කරන්න පුළුවන් ප්‍රතිසන්දහනගත වීම කියන්නේ අතීතයේ කිසියම් ගැටුමකට මුල් වෙච්ච පාර්ශව ඒ ගැටුම විසඳා ගැනීම සඳහා වර්තමානය තුළ මේ ගැටුම සියලු පාර්ශව එකට එකතු වෙලා ගැටුමට මුල් වෙච්ච පාර්ශව සියලුම පාර්ශව එකට එකතු වෙලා මේ සඳහා ගොඩනගා ගැනීම සාමය ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙලක් තමයි අපි ප්‍රතිසන්දහනගත වීම කියලා කියන්නේ. ඒ කියන්නේ අතීතයේ ගැටුම් සිදු වෙලා ගැටුම් වලට මුල පුරලා ඒ පාර්ශව වෙන් වෙලා එහෙම හිටපු පාර්ශව එකට එකතු වෙලා යම්කිසි ආකාරයක සහයෝගීව කටයුතු කරන වැඩපිළිවෙලක් තමයි ප්‍රතිසන්දහනගත වීම කියලා අපි අදහස් කරන්නේ. දැන් ඒ සඳහා මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ මානසිකව ඒ සමාජයේ ඉන්න ජීවත් වෙන ජනතාවට පැහැදිලිව අවබෝධයක් ඇති වෙන්න ඕනේ. අපිට දෙපාර්ශවයට එකඟ විය හැකි මට්ටමක් එකඟ විය හැකි මානසික ශක්තියක් ඒ සමාජය තුළ ගොඩ නැගිය යුතුයි අනිවාර්යෙන්. ඒ වගේම තමයි සමාජීය ක්‍රියාමාර්ග. සමාජීය වශයෙන් එක මේ දැන් ජනවර්ගයේ වශයෙන් කිසිම ජනවර්ගයක් බහිස්කරණය නො වූ සමාජයේ සියලු දෙනා පිළිගන්නා වූ සමාජයක් පැහැදිලිව නීතිය හා සමානාත්මතාවයේ හරියාකාරයෙන් නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය මේ ආකාරයෙන් සංකල්ප හරියට ක්‍රියාත්මක වන්නා වූ
සමාජයක් නිර්මාණය වෙන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ සඳහා දේශපාලනික වශයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අතීතයේ යම්කිසි ගැටුමට පස් වූ පාර්ශවයක් බලවත් සැකයක් පවතින. උන්ට අතීතයේ ගැටුම්කාරී සමාජයක් තිබුණේ. ඒ නිසා ඔවුන් යම්කිසි සාමය ගොඩනැගීම සඳහා වන පියවරකට ගමන් කරන්න නම් ඔවුන් අතර පැහැදිලිව එකඟතාවයකට එන්නම් මෙන්න මේ මට්ටම් තුන සාර්ථකව පවතින්නට අවශ්‍යයි. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා කරන ලද මාතෘකාවට අදාළව ඔබට ඊටාම් පැහැදිලිව බොහොම සරල කෙටි ප්‍රශ්න දෙකක් මේ මොහොතේ මම ලබා දෙනවා. පළවෙනි කෙටි ප්‍රශ්නේ ඔබෙන් අහනවා ගැටුම් වැළැක්වීමේ ක්‍රම දෙක සඳහන් කරන්න. එහෙනම් ඔබට පැහැදිලිව පේනවා ගැටුම් වැළැක්වීම සඳහා ක්‍රම දෙකයි සරල වැළැක්වීම සහ ගැඹුරු වැළැක්වීම තමයි පුතේ ක්‍රම දෙක. දෙවෙනි කෙටි ප්‍රශ්නේ ඔබට පැහැදිලිව පේනවා සහාමාන්තරයේ සිදුවන ආකාර දෙකක් සඳහන් කරන්න. පැහැදිලි උත්තරය ප්‍රදර්ශනය වෙනවා ගැටුම් විසඳා ගැනීමේ සාමාන්තරණයේ ආරවුල්කාරී සාමාන්තරණය සහ තවත් එක සාමාන්තරණය නම්‍යශීලී සාමාන්තරණය. ඉතින් ඔබට පුළුවන් පැහැදිලිව ඒ තුනෙන් කාරණා දෙකක් මෙතෙන්දී සඳහන් කරන්න. හොඳයි. අද දවසේ අපි සාකච්ඡා කළා ගැටුම් සහ ගැටුම් සමතන ක්‍රියාවලියට අදාළ වන්නා වූ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රවේශ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රායෝගිකව අපිට වැදගත් වන්නා වූ ප්‍රවේශ පිළිබඳව සාකච්ඡා කළා. ඊටාම් පැහැදිලිව ඔබට අවබෝධයක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඔබට මීට අදාළව විභාගයට එන්නට පුළුවන් කෙටි ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න වලට අදාළ වන්නා වූ ප්‍රශ්න වලට උත්තර ලිවීමට අදාළ වන්නා වූ ඊටාම් පැහැදිලි අවබෝධයක් අද දවසේ ඔබට ලැබෙන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් දුවේ පුතේ අද දවසේ පාඩම මේ ආකාරයෙන් හමාර කරනවා. අපි නැවතත් මෙවැනිම ආකාරයේ පාඩමකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ආයුබෝවන්.